නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත දහම් සාකච්ඡාව අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් ඔබට මතකයි පසුදින වැඩසටහනේදී අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අකුසලයේ මගහැර යන මඟ පිළිබඳව දහම් අවවාද සිදු කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ පවසා වදාළ. ඉතින් අදත් අපට ඒ උතුම් ධර්මයේ දැන ගැනීමට අවස්ථාව යෙදෙන දුර්ලභ හෝරාවක් උදාවන්නේ. පින්වන්ත ඔබ හැමදෙනාම ඊටාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. ඉතින් අපේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමින්ද්‍රයන් වහන්සේ වන්දනා කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව පින්වත් රවින්දු සෙන්පත් සිරිවර්ධන පුතුණුවන් විසින් විශේෂයෙන් අද ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයේ දරනවා. මීට වසර 2කට පමණ පෙර මිය පරලොව යන්නට යෙදුන සුසිලා ජයසිංහ අත්තම්මාට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාව ඇතිව. ඉතින් අපි පින්වත් රවින්දු සෙන්පත් සිරිවර්ධන පුතුණුවන් ප්‍රධාන හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව දහම් සාකච්ඡා පිළිබඳව අවසරය ලබා ගන්න සූදානම් වනවා. අපි අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අද දවසෙත් ඔබ වහන්සේ අපට සම්මුඛ වුණ අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි නීවරණ දුරු කර ගැනීම ගැන කතා කරමින් එහෙමයි. තවත් පැති ගොඩකට අපි ඇවිල්ලා තියෙනවා. එහෙයි ස්වාමීනි. එතකොට අපි ඇසුරු කරගෙන නීවරණ දුරු කරන්න යද්දී මේ හිතේ සංසිඳීම කියන කාරණේ හරි වැදගත් දෙයක්. ඒතර සංසිඳීම ගැන විස්තර කරන්න ගිහිල්ලා අපි ගණක මොග්ගල්ලාන සූත්‍රෙත් එකතු වුණා. එහෙමයි. ඒතර ගණක මොග්ගල්ලාන සූත්‍රයේ සීලයට අපි පිවිසුණා සීලය ගැන විස්තර කරන්න. ඒතර සීලය ගැන විස්තර කරන්න ආවට පස්සේ සීලයේ ගුණ විවිධ දේශනා ඇසුරින් කරුණු කාරණා කතා කරන්න යනකොට අපිට සල්ලේක සූත්‍රයට එන්න වුණා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා දැන් මේ සල්ලේක සූත්‍රයේ පරියාය තමයි අපි කතා කරන්නේ හිටියේ. එහෙමයි. ඒක බොහොම සුන්දර, ඊටමත් සිත් ඇද බැඳ ගන්න කුසල් පත 44ක් ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් තෙද ගන්නන ආකාරය. ඒතර මේ නිකලස් බව කියන්නේ මේ බුද්ධ ශාසනය මොකද්ද කියලා ලස්සනට විග්‍රහ කරනවා. කුසල් සිතක් උපදවා ගැනීම කොහොමද කරගන්නේ කියලා ලස්සනට විග්‍රහ කළා. එහෙමයි. ඒ වගේම අකුසලයේ මගහරින හැටි හරිය ලස්සනට විස්තර කළා. එහෙමයි ස්වාමීනි. ඊළඟ අද පරියායෙන් තියෙනවා හරි ලස්සනයි පින්වත් චුන්ද. ඒක හරියට මේ වගේ දෙයක් කියනවා. යම්තාක් අකුසල් තියෙනවා නම් ඒ අකුසල් ඔක්කොම තියෙන කෙනෙක් පහලට ඇදලා දාන්නයි කියනවා. එනම් මේ සිත මුල් වෙලා, කය මුල් වෙලා, වචන මුල් වෙලා යම්තාක් අකුසල් හට ගන්නවද ඒ අකුසල් ඔක්කොම තියෙන්නේ සත්‍යේ පහලට ඇදලා. එහෙමයි ස්වාමීනි. බුදු කෙනෙක් දකින්නේ. එහෙයි. ඒක තමයි බුදු කෙනෙක්ගේ අවබෝධය. මේ අවබෝධය තියෙන පැහැදීමයි අපි වර්ධනය කරගන්නවා. මේ අකුසල් වලින් පහලට ඇදලා දානවා කියලා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සර්වඥතා ඥාණයෙන් පිරිසිඳම පරිපූර්ණ වශයෙන්ම යථාර්ථයක් විදියටම අත්දකින්න. එහෙමයි.
යථාර්ථයක් විදිහටම යථාර්ථයක් විදිහට කියන්නේ මොකද්ද? ආයේක මේ ලෝකෙ කිසි කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඒකේ අයුරින්ම සිද්ධ වෙනවා. එහෙයි. නමුත් යම්තා කුසල් දහම් තියෙනවා නම් ඒ කුසල් දහම් ඔක්කොම තියෙන්නේ කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නයි චුන්ද කියන. එන අකුසල් තියෙන්නේ කොමකටද? පහත් බවට ඇදලා දාන්න තියෙන්නේ. කුසල් වලින් හට කරන්නේ කොහොමද? හිත ඇතුලේ උපදින වචනයෙන් උපදින ක්‍රියාවෙන් උපදින අකුසල් තියෙනවනම් ඒව පහත් බවට ඇදලා දානවා. පහළට ඇදලා දානවා. කුසල් තියෙනවනම් ඒව ශ්‍රේෂ්ඨත්වයේ කරා ගෙනියනවා. ශ්‍රේෂ්ඨත්වයේ කරා ගෙනියනවා. එහෙමයි. පින්වත් චුන්ද ඔන්න ඔය විදියමයි කියනවා. සතුන්ට හිංසා කරන කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වය ලබා දෙන්නයි අවිහිංසාව තියෙන්නේ චුන්ද කියන. හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. ඒතර මේ සත්ත්ව හිංසාව කියලා කියන්නේ කෙනෙක් නීච බවට පත් කරනවා. පහළට ඇදලා දානවා. එහෙමයි. එතකොට එහෙම කෙනා එහෙම සත්‍යයා ඒක උරුම කරගන්න කරගත් සත්‍යයට ශ්‍රේෂ්ඨ බව උරුම කළ දෙනවා කියන කුමකින්ද? අවිහිංසාව පුරුදු කරනකොට. එහෙමයි ස්වාමීනි. අවිහිංසාවේ සමාදන් වෙලා ඉන්නකොට ශ්‍රේෂ්ඨත්වයේ කරා ගෙනියනවා. එහෙනම් අපේ ජීවිත අපි අවිහිංසාවේ මැලී වාසය කරන්න ඕන. සියලු සතුන් ගැන අවිහිංසාවේ වාසය කරන්න ඕන. එහෙමයි. අපි ශ්‍රේෂ්ඨත්වයේ කරා ගෙනියනවා. බුදු කෙනෙක් අවබෝධ කරන්නේ. එහෙයි ස්වාමීනි. පුදුම දෙයක් මේක. එහෙයි. දැන් බලන්න නිකෙලස් බවට ගෙනියන ප්‍රතිපදාව කියලා දුන්නා. කුසල් සිතක් උපදවන ආකාරය කියලා දුන්නා. අකුසලයේ මගහරින හැටි කියලා දුන්නා. දැන් අදලා කියලා දෙනවා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන හැටි කියලා දෙනවා. එහෙමයි ස්වාමීනි. ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන හැටි. ඊළඟට කියනවා ප්‍රාණඝාතය කරන කෙනෙක් ඇද්ද චුන්ද? ප්‍රාණඝාතය කරන කෙනා නීච බවට පත් කරනවා කියන. ඒ නීච බව වළක්වන්නයි කියනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම තියෙන්නේ. ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනා ශ්‍රේෂ්ඨ බවට පත් කරනවා චුන්ද කියලා. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් මේක. එහෙයි. ඒ බලන්න මේ කුසලයේ සමාදන් වුණ අපිට මේක පේන්නේ නැහනේ. එහෙමයි ස්වාමීනි. දැන් ඔය දේශනාවේ තියෙනවනේ මහා පුරුෂ ලක්ෂණයක් විතර සතුන් මැරුවේ නෑ කියලා. බොහෝ කල්ප ගාන. විතර ඒකත් එක්කනේ දීගංගුලි, දිගු ඇඟිලි, අත්පා මේ ඍජු මේ ශරීරය ඔක්කොම ලැබෙන්නේ. එහෙමයි ස්වාමීනි. හේතු වෙනවනේ. එහෙයි. හරි පුදුමයි සතුන් මරපු නැති නිසා. කිසි කෙනෙකුට සතුන් මරපු නැති කෙනෙක් ඉන්නවනම් සංසාරේ ඒ කෙනාට කිසි කෙනෙකුට හිංසාවක් කරන්න බෑ කියනවා. බාහිර කිසිම උපක්‍රමයකින් මරන්න බෑ කියනවා කෙනා. එහෙමයි ස්වාමීනි. දැන් භාග්‍යතුන් වහන්සේ කිසි උපක්‍රමයකින් මරන්න බෑ. එතරම් රැකවරණයක් ඒතරම් තමන්ම පුරපු ගුණයකින් තමන් ආරක්ෂා කරනවා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න අර වගේ දුෂ්කර ක්‍රියාවක් කාටනම් ඔරොත්තු දෙන්නද? එහෙමයි. මේ බඩහාරිය ප්‍රදේශය අතගාද්දී කොන්දහරිය අහු වෙනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. එච්චර දුෂ්කර ක්‍රියාවක්. එහෙයි. මේ ඇඟ පිරිමදිද්දී ඇඟේ තියෙන රෝම කූප ගැලවෙනවා කියලා කියන්නේ. එච්චර දුෂ්කර ක්‍රියාවක්. එහෙමයි. සමහර දවසට මුං ඇටයක් විතරයි කියන වළඳන්නේ. එච්චර දුෂ්කර ක්‍රියාවක්. ඒත් ලීසි අපවත් වෙන්නේ නැහැ. එහෙමයි. ඇයි ඒ සත්තු සංසාරේ සත්තු මරලා නැහැ. එහෙනම් මැරෙන්න බය වෙන්නේ නැහැ. එහෙනම් මේ ගුණේ පුරුදු කළාට පස්සේ සංසාරේ අපි. එහෙමයි ස්වාමීනි. මේ ගුණේ පුරුලා තියෙනවා නම් දැන් නාලාගිරිය තායනකොට ආනන්දයන් වහන්සේ ඉදිරියට යනවනේ. ඔව්නේ. එහෙමයි. ආනන්දයන් වහන්සේ ඉස්සරහට යනවා. ඉස්සරහට දිගිනවා ආනන්ද බය වෙන්න එපා කියනවා. කිසිම අයුරකින් තථාගතයන් වහන්සේ කිසිම කෙනෙකුට මරන්න බෑ කියනවා. ජීවිතය තොර කරන්න බෑ කියනවා. කිසිම අයුරකින්. එහෙමයි ස්වාමීනි. ඊට හරි පුදුමයිනේ ඔය දේවදත්ත දානවනේ භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතය තොර කරවන්න මහා මේ ප්ලෑන් එකක් හදනනේ දේවදත්ත. අජාසත්තගෙන් තමයි කල්ලිය ඉල්ලගන්නේ. එහෙමයි. අජාසත්තගෙන් කල්ලිය ඉල්ලගෙන ඊට පස්සේ 32ක්ද කොහෙද ඉල්ල ගන්නවා. පළවෙනි එක්කෙනාට කියන මේ පාරෙන් යන්න. අසවල් තැන ඉන්නව ශ්‍රමණ ගෞතමයා මරලා මේ පාරෙන් එන්න කියලා යවන්න. එහෙමයි. දේවදත්ත මේ. ඊට තව දෙන්නෙක් යවනවා අර සහෝරා එන පාරෙන් යවනවා. ඇවිල්ලා කියනවා ඔය මේ පාරෙන් එක්කෙනෙක් යා මරන්න අසවල් පාරෙන් යන්න. මහා ප්ලෑන් එකක් මේක. එහෙමයි ස්වාමීනි. කොච්චර ප්ලෑන් එකක්ද කියලා ඒකෙන් දන්නව දැන් මේක මොන හරි භාගතුන් හතර වුණොත් එහෙනම් මේක අනිවාර්යෙන් හොයලා බිම්බිසාර රජතුමා මේ දන්නවා මේ විශාල හානියක් කරනවා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ?
මේ 4 දෙනෙක් අරගෙන 4 දෙනෙක් කියලා කියන මේ පාරේ යනවා දෙන්නෙක් ඒ දෙන්න මරලා ඒ පාරේ යන්න එපා මේ පාරේ යන්න. 8 දෙනෙකුට එන්න කියන 8 දෙනාට කියනවා මේ පාරේ යන 4 දෙනෙක් කී 4 දෙනා මරලා අසවල් පාරේ යන්න මේ පාරේ යන්න එපා. එහෙමයි. ඊළඟ 16 දෙනෙකුට කතා කරන 16 දෙනාට කියනවා අසවල් පාරේ යන 8 දෙනෙක් කීවි 8 දෙනා මරලා මේ පාරේ යන්න කියලා. විශාල ප්ලෑන් එකක්. එහෙමයි ස්වාමීනි. දැන් මේ පළවෙනි කෙනා යන්නේ බණහන්ටද? ශාස්ත්‍රඥයන් දකින්නද? වන්දනා කරන්නද? නෑ. ශාස්ත්‍රඥ වහන්සේ දකින්න සීමාවට යද්දී ඇඟේ රෝම කූප කෙලින් වුණා කියනවා. භාග්‍යතුන් වහන්සේ මරන්න කිව්ව කෙනාට. භාග්‍යතුන් වහන්සේ මහා කරුණා ගුණේ. එහෙමයි. ශාස්ත්‍රඥ වහන්සේ දන්නවද? මේ මම ඉන්නේ මරන්න කියලා. දැන දැනත් කියනවා කියලා ශාස්ත්‍රඥ වහන්සේ දකින්නවා කියන අර පුරුෂයා. දැකලා කියන පින්වත මෙහෙ ඉන්න කියලා. එහෙමයි. හරියට කීකරු වෙච්ච කෙනෙක් වගේ ළඟට ආවා කියනවා. ධර්මයේ කිව්වා කියනවා සෝතාපන්න වෙනවා. එහෙමයි. ශාස්ත්‍රඥ වහන්සේ මරන්න ආපු කෙනා. තනි ශාස්ත්‍රඥ ධර්මයේ කියනවා. ඔව් පුදුම ආශ්චර්යයක් බුද්ධ ශාසනය නම් පුදුම ආශ්චර්යයි. එහෙමයි ස්වාමී. ඒ ශාස්ත්‍රූත්‍ය පුදුම ආශ්චර්යයි. තමන් විනාශ කරන්න ආපු කෙනාව සතර පායෙන් නිදහස් කරවලයි එතනින් ඊතර කරවන්නේ යවන්නේ. එහෙමයි. කොහෙද මේවන් ශාසනයක් තියෙන්නේ? එහෙයි ස්වාමීනි. කොහොමද මේ වගේ අద్భుත ආශ්චර්ය සිදුවීම් සිද්ධ වෙන්නේ? කොහෙද බුද්ධ ශාසනයක විතරයි. එහෙමයි. ඊට පස්සේ දැන් මේ පුද්ගලයා සෝතාපන්න වෙලා යනවා. භාගතුන් වහන්සේ දේශනා කරන මේ පාරෙන් යන්න එපා. භාගතුන් වහන්සේ පාර වෙනස් කරන. සියල්ල දකින්නවනේ. එහෙමයි ස්වාමීනි. හරිම කරුණාවනේ. එහෙයි. මට හිතා ගන්න බෑ මාත් ඒක ඒ ටික කියවලා මට හිතුණා දෙයන්නේ පුදුම ආශ්චර්යයක් නේ. එහෙමයි. මහා කරුණාවක අපිට මේ සියලු ලෝක සත්වය ගැන අනේ මෙහෙම කරුණාවක් ඇති කරගන්න පුළුවන් නම්. එහෙමයි ස්වාමීනි. පුදුම හිතා ගන්න බෑ. එහෙයි. තමන්ට අනේ වෛර කරගෙන ඉන්න කෙනාට අනේ අපිට මෛත්‍රී හිතින් ඉන්න පුළුවන් වෙන කවද්ද? තමන්ට ගහන කෙනාට දෙයනේ මෛත්‍රී සිතින් ඔහු දිහා බලන් ඉන්න පුළුවන්කම හැකියාව ලැබෙන්නේ කවද්ද? එහෙමයි. අයියෝ හිතා ගන්න බෑ ඒක. තමන් විවේචනය කරද්දී ඔහුගේ ගුණ දකිමින් ඉන්න පුළුවන් හිතක් හදාගන්නේ කවද්ද? එහෙමයි. තමන්ට කැලෑ පත්තර ගහද්දී ඔහුගේ ගුණ කියා ඉන්න පුළුවන් හැකියාවක් ඇති කරගන්නේ කවද්ද? එහෙයි ස්වාමීනි. එවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපිට ඉන්නවා. ඊට පස්සේ දැන් අර දෙන්න එනවා ඉස්සරහට එනවා තනි පුරුෂයා නෑ. ඒ පාරකින් භාගතුන් වහන්සේ යවුවනේ. එහෙමයි ස්වාමීනි. අනේ දෙන භාගතුන් වහන්සේ ගාවට එනවා. ධර්මයේ කියනවා සෝතාපන්න වෙනවා. ඒ දෙන තව වෙන පාර කියවනවා. ඒ 4 දෙනෙක් කියවනවා නිමෙදින්න මරන්න. එහෙමයි. අර 4 දෙනා භාගතුන් වහන්සේ ඇවිල්ලා භාගතුන් වහන්සේ ගාවට එනවා. භාගතුන් වහන්සේට ධර්මයේ කියනවා සෝතාපන්න වෙනවා. වෙන පාර කියවනවා. 8 දෙනා එනවා දැන් හොයා ඇවිල්ලා නෑ භාගතුන් වහන්සේ ගාවට එනවා. එහෙමයි. ධර්මයේ කියනවා සෝතාපන්න වෙනවා. එහෙයි. වෙන පාර කියවනවා. අර අනිත් 16 දෙනා එනවා. ඊට පස්සේ ඒ 16 දෙනාට ධර්මයේ කියනවා සෝතාපන්න වෙනවා. හරිම ආශ්චර්යයක්. බුදුරජාණන් වහන්සේ මරන්න ආපු එක්කෙනෙක් කෙලෙස් සහිතව පුද්ගලයා මරන්න ආපු අනෙක් බණහන්න ආපු කට්ටිය නෙමෙයි. තව සුළු මොහොතකින් අර සතර පායේ නිදහස විච ගුණ සම්පත්තිය අනේ නැති වෙලා යනවනේ. එහෙයි. අර සියලු දෙනාම භාගතුන් වහන්සේට වන්දනා කරලා සමාව අරගෙන යන්නේ. දේවදත්තර ගිහින් කෙලින්ම කියනවා අපි භාගතුන් වහන්සේගේ පැත්තේ කියනවා. බය වෙන්නේ. 30 දෙනා. පුදුම ආශ්චර්යයක්. ඇයි විසරද බවට පත් වෙලා ඉන්නේ ගුණය විසි භාගතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. පුදුම දැන් නාලාගිරිය යත භාගතුන් වහන්සේගේ දෙපතුල් ගාව ඇවිල්ලා කුම්භස්ථලයේ බිම තියලා භාගතුන් වහන්සේ වන්දනා කරනවා. භාගතුන් වහන්සේගේ පා නිඹලා ඒ දූවිලි අරගෙන මෙතාගෙන ඔලුවට දා ගන්නවා. එහෙමයි. පුදුම අසිරිමත් ඒක. ඇයි සතු මර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා තියෙන සතු මැරීම වැළකීලා. එහෙමයි ස්වාමීනි. සතු මැරීමෙන් වැළකීලා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා තියෙන්නේ. එහෙයි. දැන් බලන්න බක්කුල මහරහතන් වහන්සේ අපි මේ බුද්ධ ශාසනයේ නිරෝගී භවෙන් අග්‍ර මහෞත්මයනේ. අවුරුදු 80 දී පැවිදි වෙන්න මට මතක හැටියට 80ක් රහත් වෙලා ජීවත් වෙනවා. අවුරුදු දවස් 7යි ඉන්නේ පැවිදි වෙලා රහත් වෙනවා. දවස් 7ක්. එහෙමයි. අවුරුදු 80 පැවිදි වෙන්නේ. දවස් 7යි කෙලෙස් සහිතව ඉන්නේ. දවස් 7 වෙනි දවසේ රහත් වෙනවා. අවුරුදු 80 ඒ පැවිදි වෙලා ඒ 80 පුරාවට ඒ ජීවිත කාලේ පුරාවට අසනීපයක් හැදුණු දවසක් මතක නැහැ කියනවා.
අසනීපයක් හැදුණු දවසක් මතක නැහැ. එහෙමයි ස්වාමීනි. ඇයි ඒකට හේතුව? සංසාරේ මේ හිංසා පීඩා කළේ නැහැ. කිසිම සත්‍යයකට හිංසා පීඩා කරන සත්‍යයක් ඒ. එහෙමයි. ඒක සත්‍යයක්. ඒ සත්‍ය අසුරිය කොතරම් දෙයක් මේ අසනීපුන්නේ. කිසිම අයරකින් කායික දුක් පීඩාවක් දෙන්නේ සංසාරේ අනිත් සත්‍යයන්ට හිංසා පීඩා නොකරපු කෙනා. එහෙම ගුණයක් මේ තියෙන්නේ. එහෙමයි. ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. ඊළඟට කියනවා ඒ වගේම චුන්ද සොරකම් කරන කෙනාට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි සොරකමින් වැළකීම තියෙන්නේ කියන. සොරකම් කරන කෙනාට මේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි සොරකමින් වැළකීම තියෙන්නේ කියන. සොරකම් කරපු කෙනා දැන් අනිවාර්යෙන්ම මේ හැම ගුණයකම දෙවියන් අතර විහිං බලවත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. සොරකම් කිරීම වැළකුණාට පස්සේ මොකද වෙන්නේ? තමන්ගේ ධනය කිසි කෙනෙකුට හානි කරන්න බෑ. කිසිම ක්‍රමයකට හානි කරන්න බෑ. කිසිම ක්‍රමයකට විනාශ කරන්න බෑ. තමන්ගේ ධනය කිසිම කෙනෙකුට අයිති වෙන්නෙත් නෑ. ශ්‍රේෂ්ඨ බව ගුණයක තියෙන. ඊළඟට කියනවා අබ්‍රහ්මචාරී කෙනාට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි බඹසර තියෙන්නේ. අබ්‍රහ්මචාරී බව කියලා කියනකොට පහත් බවට දාන්නේ. බ්‍රහ්මචාරී බව කියලා කියනකොට ශ්‍රේෂ්ඨත්වයට ගෙනියන සත්‍යය. එහෙනම් මේ සීලයෙන් කරන්නේ මොකද්ද? ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මේ සීල සම්පත්තියෙන් සත්‍ය ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. ඒතර සත්‍ය ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ප්‍රතිපදාවේ පිහිටෝලයි මේ නිවන් මඟ ශාස්ත්‍රුන් වහන්සේ ආරම්භන්නේ. කොතරම් අසිරිමත්ද ඒක? එහෙමයි. දැන් අපි ගණක ගොල්ලන් සූත්‍ර විස්තර කරන්නේ දැන් මේ දේශනාව ඔක්කොම ටික ගත්තේ මෙච්චර කල්. එතකොට ශ්‍රාවකයා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ සීලේ පිහිටවන්නේ. සීලයට මේ ජීවිතේ දීපු දාගෙන ඉඳලා තෙරුවන් සරණේ පිහිටලා මරුණත් ඔහු ශ්‍රේෂ්ඨත්වයට පත් වෙච්ච උත්තමයන් බවට පත් වෙනවා. ස්වාමීනි ශ්‍රේෂ්ඨත්වයට පත් වුණු මිනිසුන් උදෙසා නැත්නම් දෙවියන් උදෙසා ගෝචර වෙන දහමක් අනිවාර්යයෙන්. එහෙමයි සර්. ඒකනේ මුලින්ම ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ගුණයක පිහිටවන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන ගුණයක සමාදන් කරවලා ඊට උදාර වූ ගුණයන් තුල පිහිටවන. එහෙමයි. හරිම පුදුම දෙයක් නේ. එහෙයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. මහත් ඒකීව කාර්ය හරියට හරි. ස්වාමීනි මේ සාත්‍රුන් වහන්සේගේ මේ සාත්‍රුත්වයේ දන්නේ නැතුව මේ කාරණාවලට අපේ පින්වත් ස්වාමීන් වහන්සේ කලින් අවස්ථාවල මතක් කරා වගේ සීලයේ වටිනාකමක් නැහැ ආදි වශයෙන් ඒ ප්‍රලාපනේ දැන් මේ කරුණු ටික අපි මිත්‍රුවක්කල් මේ කියන්න ගත්ත සීලේ වටිනාකම පැහැදිලි කරන්න. එහෙමයි ස්වාමීනි. ඔව් මේ තන්නේ කර අසත්පුරුෂ වදන්න තේරෙනව නේද? එහෙයි. අසත්පුරුෂයන්ගෙත් අසත්පුරුෂයන් බව තේරෙනවා. එහෙයි. මේ සීලේ වැටෙන වැඩක් නැහැ කියලා. එහෙමයි. ඉතින් අපි ඇත්තට මේ වචනේ පාවිච්චි කරන්න ඕනේ අයට. මොකද ඒකට හේතුව මේ බලන්න දැන් ඔය අහලා කී දෙනෙක් සීලය ගැන තියෙන සැලකිල්ල නැති කරගනීද? එහෙමයි ස්වාමීනි. සමහර අය හිතන අනේ පවුනේ අසත්පුරුෂය කියන්නේ හිතන්නේ කියලා කියනවා. ඒ එහෙම හිතන්නේ මෝඩකම නිසා. බුදු කෙනෙකුයි අසත්පුරුෂ සත්පුරුෂ කියන වචනේ මේ ලෝකෙට කියලා දෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් බුද්ධ වචනේ දේව මිනිස් ලෝකයා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන නිවන් උදාාර දෙයකට වැඩක් නැහැ කියලා ගරහනවා නම් ඒතර ඒක අසත්පුරුෂ බව නෙමෙයිද? එහෙමයි ස්වාමීනි. ඇයි මේ ලෝකයට මේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන උදාාර මාවතක් නේ වහලා දාන්නේ කොට? ස්වාමීනි ශ්‍රාවකයා මේ කොතරම් සිහිනුවණින් ඉන්න ඕනද ඒ දුර්මත සියල්ල ප්‍රතික්ෂේප කරලා නිවැරදි මඟට එළඹෙන්න. අනිවාර්යයෙන්. එහෙමයි. ශ්‍රාවකයට චිර හොඳ කල්පනාවක් ඇත්තටම තියෙන්න ඕන. එහෙමයි. ඊළඟට කියන බොරු කියන කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි බොරු කීමෙන් වැළකීම තියෙන්නේ. එහෙමයි. එහෙනම් බොරු කීමෙන් වළකිනකොට මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨ බවට පත් වෙනවා. බොරු කීම නීච බවට පත් කරනවා. කේලම් කියන කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි කේලමින් වැළකීම තියෙන්නේ. කේලමින් වළකිනකොට මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨ බවට පත් වෙනවා ටික ටික ජීවිතේ. පරුස වචන කියන කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි පරුස වචන කීමෙන් වැළකීම තියෙන්නේ. දැන් පරුස වචන කීමෙන් වැළකීච්ච නිසානේ භාග්‍යතුන් වහන්සේට තියෙනවනේ බ්‍රහ්මස්වර තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. බ්‍රහ්මස්වර තියෙනවා. 10ක් ඉන්නවනම් 10ට ඇහෙන කතා කරන්න පුළුවන්. 100ක් ඉන්නවනම් 100කට ඇහෙන කතා කරන්න පුළුවන්. 1000ක් ඉන්නවනම් 1000කට ඇහෙන කතා කරන්න පුළුවන්. ලක්ෂයක් ඉන්නවනම් ලක්ෂයකට ඇහෙන කතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඒ හඬ විවර කරන්න පුළුවන් මේ දසදහසක් ලෝක ධාතුවම
විනිවිද යන්න කතා කරන්න පුළුවන් තථාගතයන් වහන්සේට. අපි ඔගේ කෑ ගහන්න ඕනේ. එහෙමයි. පරුස වචනින් වැළකීමේ ශ්‍රේෂ්ඨ බව. පුදුම දෙයක් ඒක. ඊළඟට කියනවා වැඩකට නැති හිස් කතා කියන කෙනෙක් එයින් ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්න හිස් වචනින් වැළකීම තියෙන්නේ. එහෙමයි. මෙහෙම හිත හිතා සිල් පුරන්න ඕන අපි. එහෙමයි ස්වාමීනි. මෙහෙම හිත හිතා සිල් පුරන්න ඕන. ඊළඟට අන්සතු දෙයට ලෝභ කරන කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන තමයි කියනවා ලෝභ නොකිරීම තියෙන්නේ. එහෙනම් ලෝභයට පත් වෙවි ඉන්න ලෝභයෙන් යට වෙච්ච සිතින් ඉන්නවා කියලා කියන්නේ හැම මොහොතක්ම තමයි ඩිංග නීච බවට පත් කරනවා. එහෙමයි. බොරු කිය ඉන්නවා කියන්නේ නීච බවට පත් කරනවා. කේලම් කිය ඉන්නවා කියන්නේ නීච බවට පත් කරනවා. පරුස වචන කිය ඉන්නවා කියන්නේ නීච බවට පත් කරනවා. අබ්‍රහ්මචාරී ඉන්නවා කියන්නේ ඩිංග නීච බවට පත් කරනවා. ඊළඟට සොරකම් කර ඉන්නවා කියන්නේ නීච බවට පත් කරනවා. ඊළඟට සත්තු මර ඉන්නවා කියන්නේ නීච බවට පත් කරනවා. හිස් වචන කිය ඉන්නවා කියන්නේ මේ සත්වය මේ හිංසාවට පත් කර ඉන්නවා කියන්නේ නීච බවට පත් කරනවා. එහෙමයි. එන ඒ වගේ වැලකී ඉන්න සෑම මොහොතක්ම තේරුම් ගන්න තමන් ශ්‍රේෂ්ඨත්වයට පත් වී ඉන්නේ කියලා. ලෝභ නැති හිතින් ඉන්න තමන් ඒ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන ප්‍රතිපදාව වැඩි යනවා. සතුන් මැරීමෙන් වැළකීලා ඉන්න කාලේ පුරාවටම ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන ප්‍රතිපදාව දියුණු වෙනවා. ස්වර්ගයෙන් වැළකී ඉන්න ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා තමයි. එහෙමයි. ඒක සංසාරේ කර්ම ශක්තිය නිසා සමහර ටික පහට මේක ඉස්මතු වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකක් හරි අකුසල කර්මයක් නිසා. බොරුවෙන් වැළකීලා ඉන්න මේ ඉන්නේ සෑම මොහොතකම ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන ප්‍රතිපදාවේ. එහෙමයි ස්වාමීනි. සීල සම්පත්තිය වැඩෙන්න මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨ බවමයි වැඩෙන්නේ. හිත වරද්දගෙන අපි හිතමුකෝ මේ කොහෙද ගියා කියලා වෙන ලෝකයකට ඒ ගියත් ඒ තැන්වල බලවත් වෙලා ඉන්න. එහේ ස්වාමීනි. නාගලෝක ගියා කියලා හිතන්නකෝ බලවත්. අල්ප ගණන් ආයුෂ. පුදුම දෙයක්. එහේ. අසුර ලෝකෙට ගියා කියන බලවත්. යක්ෂ ගුණා කියනකො බලවත් යක්ෂය එතකොට. එහෙමයි ස්වාමීනි. ලේසි නෑ. පවර් එක බලවත්. මෙතරම් මේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන උදාර ගුණධර්ම. ගුණයක් සීල සම්පත්තිය. එහෙමයි ස්වාමීනි. මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනෙකුට ඒ මගහැරලා යන මේ මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නයි කියන සම්මාදිට්ඨිය තියෙන්නේ. කර්මයයි ඵලයයි පිළිබඳ විශ්වාසය නැත්තම් ඒක නීච බවට පත් කරන කාරණා. කර්මයයි ඵලයයි පිළිබඳ විශ්වාසය තියෙනවා කියන්නේ ඒක නිකලස් කරන කාරණාවක්. උතුම් සිතක් උපදවා ගැනීමක්. ඊළඟට මේ වැරදි දේවල් මගහැරලා යනද කාරණාවක්. ඒ වගේම ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන කාරණාවක්. මොකද්ද? මේක හොඳ දේ මේක නරක දේ කියලා විශ්වාසයක් තියෙනවනේ. මේක යහපත මේක අයහපත කියලා විශ්වාසයක් තියෙනවනේ. මේවා කුසල් මේවා අකුසල් කියලා විශ්වාසයක් තියෙනවනේ. ඊළඟට මේ මිලෝ පරලෝ පිළිබඳ විශ්වාසයක් තියෙනවනේ. ඊළඟ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් තියෙනවනේ. තමන් ඩිංග ශ්‍රේෂ්ඨ බවට පත් කරනවා. එහෙමයි. ඩිංග ශ්‍රේෂ්ඨ බවට පත් කරනවා. ඊළඟට මිත්‍යා සංකල්ප තියෙන කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි සම්මා සංකල්ප තියෙන්නේ. එහෙනම් මේ කාම සිතවිලි හිතා ඉන්න නීච බවට පත් කරනවා. නික්කම සිතවිලි හිතා ඉන්නකොට මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. බුදු ගුණ, දහම් ගුණ, සංගුණ, අනුස්සති. එහෙමයි. සතර බ්‍රහ්ම විහරණ, සතර මේ සතිපට්ඨාන, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මේ බුද්ධ දේශනා කියවලා මේව සිහි කරන්න ඩිංග මොකද වෙන්නේ? තමයි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන ප්‍රතිපදාව දුන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට හිංසා සිතවිලි කියන්නේ නීච බවට පත් කරනවා. ව්‍යාපාද සිතවිලි කියන්නේ නීච බවට පත් කරනවා. හැබැයි මෛත්‍රී සිතවිලි කියන්නේ තමයි ශ්‍රේෂ්ඨ බවට පත් කරනවා. එහෙමයි ස්වාමීනි. අවිහිංසා සිතවිලි හිතා ඉන්නවා කියන්නේ තමයි ශ්‍රේෂ්ඨ බවට පත් කරන ප්‍රතිපදාවේ ඉන්න කෙනෙක්. අය බය වෙන්න ඕනේ. බය නැති ප්‍රතිපදාව. එහෙමයි. නිකලෙස්සන ප්‍රතිපදාව. උතුම් සිතක් උපදින ප්‍රතිපදාව. කුසල් වැඩෙන ප්‍රතිපදාව. එහෙමයි. ඊළඟට කියනවා බොරු කියන කේලම් කියන හිස් වචන පරුස වචන කියනවනේ. ඒ කෙනාට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි කියනවා. බොරුවෙන් වැළකීම තියෙනවා. කේලමින් වැළකීම තියෙනවා. හිස් වචනින් පරුස වචනින් වැළකීම තියෙනවා. සම්මා වාචාව තුළ පිහිටන්නේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි කියනවා. කාට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නද? මිත්‍යා වාචාවේ ඉන්න කෙනාට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න සම්මා වාචා තියෙනවා. මිත්‍යා කම්මන්තයේ ඉන්න කෙනාට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න සම්මා කම්මන්ත තියෙනවා.
සත්තු මරමින් හොරකම් කරමින් වැඩිකාම සේවන යෙදමින් ඉන්න කෙනාට ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නයි මේ සතුන් මැරීමෙන් හොරකමින් වැඩිකාම සේවන වැළකීම තියෙන්නේ. එහෙමයි. ඊළඟට අධාර්මිකව ජීවත් වෙන කෙනාට අධාර්මිකව හරි හම්බ කරන කෙනාට ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්න තමයි ධාර්මික ජීවිතයක් ගත කරන්න උගන්වන්නේ. එහෙමයි. සම්මා ජීවිතයන්නේ. ඊළඟ මිත්‍යා දේවල් වලට වැරදි දේවල් වලට වීරිය කරන කෙනාට ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන දැන් තමයි යහපත් දේවල් වලට වීරිය කරනවා කියන සම්මා වායාම තියෙන ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්න. එහෙමයි ස්වාමීනි. එහෙනම් දැන් මේ ශ්‍රේෂ්ඨ බවට උදාර බවට පත් කරන ප්‍රතිපදාව බුදු කෙනෙක් ඉස්මතු කරලා දෙනවා. එහෙමයි. හරි පුදුමයි මේ. සෑම කුසලයක්ම කරන්නේ මොකද්ද කොට? ශ්‍රේෂ්ඨ බව පද්දලා දෙනවා. ස්වාමීනි. ශ්‍රේෂ්ඨ බව පද්දලා දෙනවා. ඊළඟට කියන මිත්‍යා සතිය තියෙන කෙනාට කාම සංකල්ප, ව්‍යාපාද, හිංසා සංකල්ප හිත හිතා ඒ වගේ සතුටු ඉන්නවා කියලා කියන මිත්‍යා සතියක් තියෙනවා. එතකොට ඒ සතියෙන් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ නැහැ. හැබැයි නික්කම් අව්‍යාපාද අවිහිංසා සංකල්ප තුල හිත හිතා ඒ තුල සිහි කල්පනාවෙන් ඉන්න කෙනා ශ්‍රේෂ්ඨත්වයටපත් කරන ඒ සිහිය තුල. එහෙමයි. ඊළඟට කාම ව්‍යාපාද හිංසා දෘෂ්ටි වැරදි අදහස් තුල දැහැන්ගත වෙලා ඉන්න අයට ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නයි. මිත්‍යා සමාධිය තියෙන අයට ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන තමයි සම්මා සමාධිය තියෙන්නේ. ශ්‍රේෂ්ඨ බවටපත් කරනවා. එතන මේ ධර්ම දානෙ දෙන පිරිස මේ දෙව් මිනිස් ලෝකයට ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ප්‍රතිපදාව දන් දෙනවා. ධර්ම දානෙ කරන්නේ ඒක. ඒතර ධර්ම දානෙ දිදී දෙව් මිනිස් ලෝකයට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන ප්‍රතිපදාව දන් දුන්නොත් ඒකින් දෙව් මිනිස් ලෝකයා සතුටු වුණොත් ඒකින් අනුමෝදන් වුණොත් එන සසර පුරාවට මොකද වෙන්නේ තමන්ට ශ්‍රේෂ්ඨත්වයේ කරා ගෙනියන්න මේ පින අනුග්‍රහ කරයි. එහෙමයි. තමන් උදාර බවට පත් වෙන්න මේ පින අනුග්‍රහ කරයි. ශ්‍රේෂ්ඨ ධහමක හිත පිහිටවන්න තමයි මේ අනුග්‍රහ කරන්නේ. ඒතර ශ්‍රේෂ්ඨ භවයේ පිහිටන්න තමන්ට මේ පින අනිවාර්යෙන් අනුග්‍රහ කරනවා. ධර්ම දානේ. එහෙයි ස්වාමීනි. ඒ නිසා මේ පින කරන කට්ටිය ගැන නැවත සතුටු වෙන්න. මේසේ පිනක් නෙවෙයි දුර්ලභ. තමන්ගේ ජීවිතයේ දෙව් මිනිස් ලෝකයා ශ්‍රේෂ්ඨ බව උපද්දන කුසල් දහම් තුල සමාදන් කරනවා. දෙව් මිනිස් ලෝකයා කුසල් දහම් තුල සමාදන් කරවන උදාාර පුණ්‍ය කර්මයක හැම නිරත වෙලා ඉන්නේ. එහෙමයි. තමන් කාලා බීලා මේ කාමයෙන්ම සමහර කාමයේ වෙනුවෙන්ම වියදම් කරන් සල්ලි සමහර විට මේ. සමහරට ඒ සල්ලි කාමයේ වෙනුවෙන් වියදම් කරා නම් සමහරට අදින් හිටින් ඉවරයි ඊට පස්සේ. එහෙමයි. නමුත් මේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන මේ උදාාර පින්කම සසර පුරා තමන්ට කෙසේනම් සැපේ පිණිස ශ්‍රේෂ්ඨත්වයේ පිණිස උපකාර කරලා අනුග්‍රහ කරයි. එහෙයි ස්වාමීනි. ලේසි පාසු නෑ. එහෙයි. ලේසි පාසු නෑ. එහෙයි. ඊළඟට දේශනා කරනවා මිත්‍යා ඥානී යුතු කෙනාට. දැන් මිත්‍යා ඥානයන් උපද්දනවනේ. එතකොට මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනාට උපදින සියලු ඥාන මිත්‍යා ඥාන. මිත්‍යා සංකල්ප තුල මිත්‍යා වාචා තුල ඉන්න අයට උපදින සියලු ඥාන මිත්‍යා ඥාන. දැන් අද අඟහරු ලෝකෙට යනකොට ඒ ඥානෙට බව කොච්චර රැවටෙන මිනිස්සු විශ්මයටපත් වෙලා නෙන්නේ. එහෙමයි. නමුත් ඒකින් සුගතියකට ගෙනියන්නේ නැහැ ඥානවලින්. අඟහරු ලෝකෙට ගෙනියන්න හොයනවා. නමුත් මේ මිනිස්සුන්ට සුගතියකට ගෙනියන්නේ නැහැ ඒකට. ඒගොල්ලන්ට අහිමි වෙන දේ නේද? එහෙමයි. ඒ ඥානෙ සුගතිය ගෙනියන්න හේතු වෙන්නේ. එහෙයි. ඒ ඥානෙ සුගතිය ගෙනියන්න හේතු වෙන්නේ. එහෙමයි. හරි පුදුමයි ඒක. ඒතර ඒ වගේ මේ මිත්‍යා ඥානවල තියෙනවා. ඒ ඥානයන් තුලින් දෙව් මිනිස් ලෝකයට යහපතක් වෙන්නේ. ඉතින් ඒ නිසා භාගතුන් දේශනා කළා මිත්‍යා ඥාන තියෙන කෙනාට ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නයි. මොකක්ද තියෙන්නේ? සම්මා ඥාන තියෙන්නේ. සම්මා ඥාන තියෙන්නේ. එහෙමයි. දැන් සමහරවිට දැන් අද වගේ යුගයක ඒ වගේ දේවල් තුල යම් දැනුමක් ඇති කරගෙන දෙව් මිනිස් ලෝකයට යහපතක් කරන්න පුළුවන්. සැපේ පිණිස හේතු වෙන, පහසුව පිණිස හේතු වෙන, නිදුක් බව පිණිස හේතු වෙන දේවල් කරන්න පුළුවන්. එහෙමයි. දැන් නවීන විද්‍යාවේ දැන් වෛද්‍ය විද්‍යාවෙන් ගත්තොත් එහෙම දැන් විවිධ දේවල් හොයාගෙන මිනිසුන්ට පහසුකම් සලසනවා. හැබැයි ඒ පින Tamanට එනවා. එහෙයි ස්වාමීනි. ඒ පින Tamanට එනවා. එහෙයි. Taman දෙව් මිනිස් ලෝකයේ යහපත පිණිස ඒක කළා නම්, සැපේ පිණිස කළා නම්, නිදුක් බව පිණිස, නිරෝගී බව පිණිස Tamanගේ ඥානෙ පාවිච්චි කළා නම් සමහරට ඒ ඥානය Tamanට සුගතියට ගෙනියන අනුග්‍රහ කරන්නේ. එහෙමයි.
නමුත් ඒ කරපු ක්‍රියාවෙන් දෙව් මිනිස් ලෝකයට යහපතක් කළා ඒ පින Tamanට සුගතියට ගෙන අනුග්‍රහ කරන්න පුළුවන්. එහෙයි ස්වාමීනි. එහෙමයි තියෙන්නේ ඒක. එහෙයි. එතකොට බලන්න මිත්‍යා විමුක්තිය තියෙන කෙනෙකුට එතකොට ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්න කියන සම්මා විමුක්තිය තියෙන්නේ. එහෙනම් මිත්‍යා ඥාන තියෙන අයට ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නයි සම්මා ඥාන තියෙන්නේ. එහෙමයි. එතකොට දැන් බලන්න ඒ වගේ දේවල් කරන අයට පවා එතකොට මේ ධර්මයේ ලැබුණොත් කොච්චර දේවයක් කරන්න පුළුවන්ද එතකොටනේ. එහෙමයි. නැත්තම් සමහරලාට ඒ උපද්ද ගන්න ඥානම දෙව්ලු මිනිස් ලෝකයටම අයහපත පිණිසම පාවිච්චි කරන්න ඕනේ සමහර අය. එහෙයි. දැන් බෙහෙත් වර්ග හදනෝ සමහරලාට ලෙඩ රෝග හැදෙන්න මිනිස්සුන්ට සමහර විට. පුළුවන් නේද එතකොට? එහෙමයි. අනිත් පැත්තෙන් ටැබ්ලට් එකක් ගහන ඒ ලෙඩ රෝග සුව වෙන සමහර විට. අද ඒ වගේනේ ගොඩාක් තියෙන්නේ. දැන් මේක සම්පූර්ණ මේක මේ හැම පිරිසම එකතු වෙලා බද්ධ වෙලා මේ මහා වංචාවක් ගෙනියන විශාල පිරිසක් එකතු වෙලා. දැනුම් පද්ධතියම මිත්‍යා ඥානය. මිත්‍යා ඥාන ඔස්සේ එකතු වෙලා. එහෙමයි. එතකොට දැන් මේ ආහාර කර්ම දැන් මේ නිෂ්පාදන පැත්ත මේ ඔක්කොම එකතු වෙලා තියෙන්නේ. එහෙමයි. සමහර මේ දේවල් තුළ සොයා ගැනීම තුළ සමහර ආහාර තියෙනවා මිනිස්යාගේ වගේ අසනීප උපද්දන. අර පැත්තෙන් ඊට පස්සේ ඒගොල්ලෝ දෙගොල්ලෝ එකතු වෙලා ටැබ්ලට් එකක් ගන්නවා. ඒක යටපත් කරන. එහෙමයි. ඒ ඥාන එතකොට බලන්න වැරදිට දාගෙන. එහෙමයි. ඒ ඥානෙම කෙනෙකුට පිනක් උපදින්න ගන්න පුළුවන් මේ ශාසනෙ ඉන්න කෙනෙකුට. ශාසනෙ ඉන්න කෙනෙකුට. අද මේක තනිකර තියෙන මාෆියාවක් නේ තියෙන තනිකර ඔක්කොම. මේ දේවල් ඔක්කොම බද්ධ කරගෙන විශාල ව්‍යසනයකට ගෙනියන්න. දැන් මේ යුද්ධ උපකරණ මේ නවීන තාක්ෂණයේ මේ මිත්‍යා ඥානවල තියෙන හානිය. එහෙමයි. මේ න්‍යෂ්ටික අවිනිෂ්පාදනයේ පව ඔක්කොම මේ තියෙන්නේ. අද මේ නූතන තාක්ෂණයේ වැඩිපුර තියෙන්නේ වැඩිපුර එකකින් කරන්නේ හානිය කරන්නේ. එහෙමයි. වැඩිපුර කරන්නේ. ඒගොල්ලන්ට ඒ සංසාරේ වෙන්නේ නැද්ද එතකොට? එහෙමයි ස්වාමීනි. ඒකයි ඒ අත්හැරලා මේ මිත්‍යා ඥානෙ මේ දුරු කරන්නේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්න සම්මා ඥානෙ පද්ද ගන්න කියනවා. එහෙමයි. මිත්‍යා විමුක්තිය. ඒතකොට මේ දේවල් නූතන තාක්ෂණයේ මේ දේවල් හොයලා හිතන දැන් අපි නිදහස්. ඒකාන්ත සුවයටපත් වුණා කියලා. නැහැ නේද? එතකොට ඒ නවීන තාක්ෂණයේ මේ දැනුම පද්ධතිය පුළුල් වුණාට ඒතර මේ දේවල් තව නඩත්තු කරන් එතකොට ඒක ඉවරයක් නෑ එතකොට. එහෙමයි ස්වාමීනි. ඒ කෙලවරක් නෑ. භයානක බවක් තියෙන කොයි වෙලාවෙ මේකෙන් දැන් යුද්ධෝපකරණ හොයාගත්තා. දැන් භයානක බවක් තියෙන කොයි වෙලාවෙ මේක මරා ගනීද කියලා. එහෙයි. න්‍යෂ්ටික තාක්ෂණය හොයාගෙන තියෙන දැන් කොයි වෙලාවෙ බයයි මේක මරා ගනීද කියලා. එතකොට දැන් නවීන වෛද්‍ය විද්‍යාවේ දැන් මේ විවිධ දේවල් හොයාගෙන තියෙනවා. මේකෙන් යහපත වෙනවා වගේම අනිත් පැත්තෙන් භයානකයි. මේකෙන් කොයි වෙලාවෙ අයහපතක් කරයිද කියලා. එහෙමයි තියෙන්නේ. එහෙමයි. එතකොට ඒ හානිය ලෝකේ තියෙනවා දැන්. ඒතර බුදුරජාණන් වහන්සේ ඒවල් ලෝකෙට දේශනා කරන මිත්‍යා විමුක්තිය තියෙන කෙනාට මගහැරලා යන්නයි මේ ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නයි මොකද්ද? සම්මා විමුක්තිය තියෙන්නේ. හරි ආශ්චර්යයි එතකොට. බලන්න එතකොට මිත්‍යා දේවල් හොයාගන්න ලෝකේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හොයාගන්නවා සම්මා වැඩපිළිවෙල. හරි ආශ්චර්යයි. එහෙමයි. නීච බවට පත් කරන දේවල් හොයාගන්න ලෝකේ තථාගත සම්මා සම්බුදු කෙනෙක්මයි ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ප්‍රතිපදාවක් හොයාගන්නේ. වෙන කිසි කෙනෙක් හොයාගන්නේ. වෙන කිසි කෙනෙක් හොයාගන්නේ. බුදු කෙනෙක්මයි මේ ආශ්චර්ය ලුමුදා ගැන්වෙන මේ සොයා ගැනීම සොයාගන්නේ. එහෙමයි. මේක තමයි ආර්ය පරිශ්‍රණය. එහෙයි ස්වාමීනි. මේකට කියනවා ආර්ය පරිශ්‍රණය කියලා. ඒ ආර්ය පරිශ්‍රණය කල්ප ගානකට දුර්ලභ තථාගත සම්මා සම්බුදු කෙනෙක් කරගන්න දෙයක්. එහෙමයි. අනිත් අයට මේක කරගන්න බෑ. එහෙයි ස්වාමීනි. ඊළඟ බුදුරජාණන් දේශනා කළා නිදිමතින් අලසකමින් දුක් විඳින කෙනෙකුට ශ්‍රේෂ්ඨ වෙන්න තමයි කියනවා. නිදිමතයි අලසකමයි නැතිකම තියෙන්නේ. එහෙනම් නිදිමතයි අලසකමයි කියන්නේ මොකද්ද? නීච බවට පත් කරන කාරණා. එහෙමයි. අපි තීන මිද්ද නීවරණේ කතා කරේ අර ප්‍රියභාවයට පත් වෙන්නේවත් නැහැ කියන නඩු ගන්න. එහෙමයි ස්වාමීනි. අර ලිච්ඡවීන් ගැන කතා කරලා අපි කිව්වේ මේ ලී කොට්ට පාවිච්චි කළා අජාසරත්තුමාට සිදුරක්වත් හොයාගෙන බැරුණා කියනෝනේ ඒ කට්ටිය කොටු කරගන්න. එතරම් කඩිස්සර කාර්යබහුව මේ. චර දැනුම් පද්ධතිය පුළුල් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර නිදිමතයි අලසකමයි වැඩි කියලා කියන්නේ මේ දැනුම් පද්ධතිය අඩු වී කට්ටියගේ. එහෙයි. නිදිමතින් අලසකම යට වෙන්න අනිත් අයට සිදුරු හොයන්න පුළුවන් පහර ගන්න.
එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. එහෙයි. එතකොට නිවන් මගේ යන කෙනාට සිදුරු තියෙන මහා එක්කෙනාට. ඒකයි තියෙන්නේ. එහෙමයි. ලෞකික ජීවිතය ගත්ත සිදුරක් ඒක ලෞකික ජීවිත දියුණුව පිණිස. මොකද ලෞකික ජීවිතයේ ඒක නිදිමතින් අලසකම යට වෙන්න පිරිහීමට හේතු වෙන දේ, වෙනසීමට හේතු වෙන දේවල් ප්‍රකට වෙන්නේ. එහෙමයි වෙන්නේ. ඒ වගේම ඊට පස්සේ විස්තර කරන ආඩම්බරකම තියෙන කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි ආඩම්බර නැතිකම තියෙන්නේ. ආඩම්බරකම කියලා කියන්නේ තමන් නීච බවට පත් කරනවා. ආඩම්බර නැතිකම ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. කොහොමද අපි කෙලෙස් වලින් වසඟ වෙලා මෙහෙම ඉන්නකොට අපි හිතන්නේ මේක ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා කියලා නේද? එහෙමයි ස්වාමීනි. මිත් වැරදි අදහස් තුළ ඉඳලා නිදිමතින්, අලසකමින්, කපටිකමින්, ක්‍රෝධයෙන්, වෛරයෙන් අපි සතුටු වෙන්නේ ඉන්නේ. අපි වැදගත් මිනිස්සු කියලා. වැදගත් මිනිස්සු අපි මේ හොඳ හැටියට මේ දුන්න වැඩේ කියලා හිතන් ඉන්නේ නේ. එහෙමයි සර්. නිර්භය මිනිස්සු කියලා. නිර්භය මිනිස්සු කියලා. එහෙමයි සර්. ක්‍රෝධයෙන් ඇලලි වැළලි නීච බවින් යට වෙලා වාද විවාද වලට එන ලෝකේ තථාගතයන් වහන්සේ වාද අතහැරලා දාලා දෙව් මිනිස් ලෝකයට ප්‍රඥාව විවර කරන දහමක් කියලා දෙනවා. එහෙමයි ස්වාමීනි. වාද නැහැ තථාගතයන් වහන්සේ. හරි ආශ්චර්යනේ. එහෙමයි. පුදුම අద్භූත දෙයක් ඒක. ඒතර වාදයේම දැන් අද සමහර සිවුරු දාගත්තු උන්දලම ඉන්නවා. වාදයේම තම ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ලකුණු ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදින දෙයක් බවට පත් කරගෙන තියෙනවා. එහෙමයි. ඒකට මෝඩ තරුණ පිරිසක් එකතු වෙලා ඉන්නවා දැන්. තරුණ වැඩිමහල් පිරිසක් එකතු වෙලා ඉන්නවා. නියම බණක් ශෝභ බණ. එහෙමයි ස්වාමීනි. ඕ හරිශෝක මතවාදයක්, හරිශෝක අදහසක්, හරිශෝක ආකල්පයක් කියන මෝඩ රැලක් ඉන්නවා ඒකට හරියට. එහෙව් ලෝකේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැන් ඔය ආඩම්බර කමින් මත් වෙලානේ කරන්නේ මාන්නක්කාර කමින්. එහෙමයි ස්වාමීනි. ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ නැහැ. මේ ජීවිතේ මේ අවුරුදු 50 60 මේ අසත්පුරුෂ ජනී ජනයාගේ ලකුණු ටිකක් views ටිකක් කමෙන්ට්ස් ටිකක් ලැබෙයි එච්චරයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එච්චරයි. එහෙයි. ඒක මහ ලොකු දෙයක් මේ අවුරුදු මේ කීයද තියෙන්නේ. මේකට මුලා වෙනවනේ. සංසාර වැරද්දක් කරගන්න විදිය ඒක නේද මේ අවුරුදු 20ක් ඕකෙන් සතුටු වෙලා උපරිම 20ක් ඉඳී කියමුකෝ. හිටියොත් එහෙම. ඒක කල්ප ගාන කොහොමද විදවනකොට. එහෙමයි. ඒතර ඒගොල්ලෝ මේ ශාසනයනේ විකෘති කරන්නේ. ශාසන ප්‍රතිපදාවටනේ හැලුවට ලක් කරන්නේ. එහෙමනේ තියෙන්නේ. එහෙමයි. ශාසන ප්‍රතිපදාව විකෘති කරමින්, ශාසන ප්‍රතිපදාව හැලුවට ලක් කරමින්, තථාගත භාෂිතයට හැලුවට ලක් කරමින්, මේ සූත්‍ර ධර්මයන්ට ওই පොතේ තියෙන ඒවා හරිය නැහැ කියලා හැලුවට ලක් කරමින්. එහෙමයි ස්වාමීනි. කොහොමද ඒගොල්ලෝ ලබන වින්දනේ එතකොට? ඒකට එකතු වෙන්නේ ගොණ්ඩලක් ඉන්නවා. නැත්තේ නේ. ලයික්ස් දාන කමෙන්ට්ස් දාන ඔය කාලෙත් හිටියේ මේ කාලෙත් ඉන්නවා. නමුත් රැවටි මේ කරගන්න පව්කන්දරාව ඊට පස්සේ නීච බවට පත් කරනවා. එහෙමයි. ඊළඟට කියනවා සැක තියෙන කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි සැකයෙන් ඈතර වීම තියෙන්නේ. තමන්ට භාග්‍යතුන් වහන්සේ පිළිබඳ සැක තියෙන්න පුළුවනි. ධර්මීය සංගය ගැන සැක තියෙන්න පුළුවනි. හැබැයි මේ සැකය නීච බවට පත් කරනවා. සැකයෙන් ඈතර වුණොත් තමයි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ. අඩු ගන්න තමයි සැකයෙන් ඈතර වෙන ප්‍රතිපදාවක් දිනු කරන්න මහන්සි ගන්න ඕන. බුදු ගුණ, දහම් ගුණ, සංගුණ සිහි කර. මේ භාග්‍යතුන් වහන්සේගේ අරහත්ත්ව පිළිගන්නේ නැති නිසානේ මේ ධර්ම සැක කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඔය පොත්වල තියෙනේම හරි නෑ කියලා කියන්නේ බොරු කියලා කියන්නේ කුමක් නිසාද? භාග්‍යතුන් වහන්සේගේ අරහත්ත්ව සැක කරන නිසා. එහෙමයි. ධර්මයේ ස්වාක්කාත ගුණය සැක කරන්නේ. ශ්‍රාවක සංඝරත්නයේ සුපටිපන්න ගුණය සැක කරන නිසායි ඒ වගන් ගැරහීමක් කරන්නේ. ඒ ඇයිටවත් තේරෙන්නේ නැහැ මුලාව. මට මේ තෙරුවන් ගැන සැකයි තියෙන්නේ කියලා. එහෙමයි. ඔව්. ඉතින් ඒක නැති කරන්න සැකෙන් ඈතර වීම තමයි ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්නේ. ඊළඟට කියනවා ක්‍රෝධ කරන කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ ක්‍රෝධ නැති බව තියෙන්නේ. වෛර බැඳගත්තු කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි වෛර නැති බව තියෙන්නේ. ගුණමකු කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි ගුණමකු නැති බව තියෙන්නේ. එකට එක් කරන කෙනාට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා කියනවා එකට එක නොකිරීම තුල. එහෙමයි. ඊළඟට කියන ඊර්ෂ්‍යා කරන කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්න තමයි කියන ඊර්ෂ්‍යා නැති බව තියෙන්නේ. මසුරු මලින් මේ පිරිච්ච කෙනා ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා කියනවා මසුරු බව නැති බව තුලින්. එහෙමයි.
කපටි කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා කියනවා කපටි නැතිවීම තුළින්. ගුණවතුන් ලෙස පෙනීම රඟපාන කෙනාට ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නයි කියනවා මායා නැති බවතිය. සාධාරණ කරුණු ඉදිරියේ නොනැමෙන කෙනාට ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නයි. මොකද සාධාරණ කරුණුවලට ඉදිරියේ නැමෙන ගතිය හදන්නේ. බලන්න එතකොට කොච්චර ලස්සනද කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ සාධාරණ කරුණු ඉදිරියේ අපිට ඔළුව නමන එක අපිට මේ ජීවිතේ මහා දුකක් වගේ දැනෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි ඒක නීච බවට පත් වෙන කාරණාවක්. ඒක මේ හරි පුදුමයි. එහෙමයි ස්වාමීනි. ඒතර සාධාරණ කරුණු ඉදිරියේ මේ ජීවිතේ දුකසේ හරි හිස නමන්න ධර්මයේ ඉදිරියේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයේ ඉදිරියේ හිස නමන්න පුරුදු වෙනවා කියන්නේ තමයි ඩිංග අමාරුවෙන් හරි ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. එහෙමයි ස්වාමීනි. අමාරුවෙන් හරි මේක කරන්න ඕනේ. දුකසේ කරන්න තියෙන්නේ. එහෙ. සමහර භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය කියද්දි හිත පහදින්නේ නැහැ. යනවා මේ කට ඇරෙනවා හරි විකාර හිතෙනවා. එහෙමයි. අමාරුවෙන් හරි නැවත දුකසේ ගන්න ඕන ඩිංග. එහෙමයි. එහෙමයි තියෙනවනේ. ඊළඟට කියනවා මාන්නක්කාර කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි නිහතමානීකම තියෙන්නේ. මාන්නක්කාර කමින් ඉන්නකොට හිතෙන නිකන් ශ්‍රේෂ්ඨයි වගේනේ. එහෙමයි ස්වාමීනි. බුදු කෙනෙක් දකිනවා මේ මාන්නක්කාර කෙනා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ කොතනින්ද? මාන්නක්කාරකම නැතිවීම තුළින්මයි කියනවා. අකීකරුකම අපි හිතන නිකන් දඩබ්බර දේවල් කළා අපි හිතන නිකන් මහා නිකන් ලොකු වැඩක් කළා වගේනේ අපි හිතන්නේ. එහෙමයි. ඒ දඩබ්බර අකීකරු කෙනාට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන තමයි කියන කීකරුකම තියෙන්නේ. ඊළඟට කියනවා පවිටු මිතුරන් ඉන්න කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි කියන කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා. එහෙනම් මේ පවිටු මිතුරු ඇසුරු පවත්තන්න මොකද වෙන්නේ? තමන් නීච බවට පත් වෙනවා. එහෙනම් කල්යාණ මිත්‍ර ඇසුරු පවත්තන්න මොකද වෙන්නේ? තමන් ශ්‍රේෂ්ඨත්වයට කරාගෙන යනවා. හරි අසිරිමත්. එහෙමයි. ඒතර මේ ධර්ම දාණය දෙන පිරිස මේ මොකද්ද මේ කරන්නේ? එතකොට මේ කල්යාණ මිත්‍ර ඇසුර දෙව් මිනිස් ලෝකයට දෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර දෙව් මිනිස් ලෝකයට දෙමින් දෙව් මිනිස් ලෝකයාගේ ජීවිත ශ්‍රේෂ්ඨත්වයට පත් කරන අනුග්‍රහ කරනවා. එහෙමයි. ඒ පාප මිත්‍ර ඇසුර නීච බවට පත් කරනවා නම් ඒ පාප මිත්‍ර ඇසුරේ ඉන්න කෙනා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ කල්යාණ මිත්‍ර ඇසුරට පුරුදු වීමෙන් නම්. එතකොට මේ ධර්ම දාන දෙන පිරිස මේ කල්යාණ මිත්‍ර ඇසුර දෙදී කරන්නේ මොකද්ද මේ? දෙව් මිනිස් ලෝකයාට ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ප්‍රතිපදාව දායාද කරනවා. එහෙමයි. ධර්ම දානේ තව ලස්සන සොඳුරු පැතිකඩක්. එහෙමයි ස්වාමීනි. දෙව් මිනිස් ලෝකයාට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන ප්‍රතිපදාව දායාද කරනකොට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන යම් ප්‍රධානම කරුණු තුළ මේ තමන් පිහිටවනකොට ස්වාමීනි මේ හැමදෙනා ශ්‍රේෂ්ඨත්වයට පත් වේවා කියන ඒ සිතම උදාර අදහසින් කරන්න බලන කොච්චර ෂෝට් නේද? හරි මසරිමත් ඒක. ඒ නිසා ධර්ම දාන දෙන පිරිස නිතර හිතන්න මම මේ ශ්‍රේෂ්ඨත්වයට දෙව් මිනිස් ලෝකයා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන දෙයි මම මේ දායාද කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ උතුම් අරමුණින් නැවත කරනකොට තමන්ට ශ්‍රේෂ්ඨත්වයට පත් කරන දේ තුල සමාදම් වෙලා වාසය කරන සසර පුරා අනුග්‍රහ සැලසෙන මේ පින විසින්ම. එහෙමයි. ස්වාමීනි මේ ධර්ම දායාදේ වත්කම මෙපමණයි කියලා නිම්ම කරන්න බෑ. ධර්ම දානයේ තියෙන ඒ කියන්නේ හැම පැත්තෙම පින විවර කරනවා. එහෙමයි. හැම පිනක්ම විවර වෙනවා මට පේනවා. ස්වාමීනි. හැම පිනක්ම විවර. දැන් අපි කොච්චර අර්ථකථන දීලා තියෙනවද? එහෙමයි. ධර්ම දානය තුලින් මේ හැම පිනම විවර කරන ගතිය පේනවා. එහෙමයි. මේවදී හිතන්න ඕන නිතර. ස්වාමීනි. අර කුසල් සිත් අරමුණු කරනවා වගේ මේව නිතර හිතා දවස පුරා දැන් මේ මෙවන් දානයන් බලවත් කරපුවා ඇති. එහෙමයි ස්වාමීනි. දැන් මම නම් දවසට 20 30 වතාව මේව හිතනවා. එහෙමයි. ඒකයි මෙච්චර බාධා තියෙදිත් අපි මේ ධර්ම දානෙට ඇවිල්ලා මේ කටයුත්තට මේ මහන්සියර මේ කරන්නේ. ඒ අපි හිත මේකට තියෙන මේ අර හිතේ කැමැත්ත බලවත් කරපු නිසා. එහෙමයි ස්වාමීනි. ප්‍රමාදී කෙනාට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි කියනවා. අප්‍රමාදී බව තියෙනවා. ඊළඟ කියන ශ්‍රද්ධාව නැති කෙනා ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්නයි කියන ශ්‍රද්ධාව තියෙනවා. එහෙමයි. ඉතින් බලන්න දැන් මේ ධර්ම දාහනේ දිදී මේ සිත් සතන් තුළ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව උපද්දනවා. ඉතින් මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? දෙව් මිනිස් ලෝකයා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන උතුම් දායාදයක් තුළ පිහිටවන්නේ. එහෙමයි. පුදුමසිරිමත් ඒක. එතකොට ධර්ම දාහනේ දෙන පිරිසට මොකද වෙන්නේ? Tamanටත් මේ ප්‍රතිලාභ පින විසින් ලැබෙනවා. එහෙමයි.
පවට ලැජ්ජාවක් නැති කෙනාට පවට බයක් නැති කෙනා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්න තමයි කියනවා පවට බය ඇති කරවන්නේ. පවට ලැජ්ජාව උපද්දන්නේ. ඒතර පවට ලැජ්ජාවයි බයයි අපේ හිතේ ආයාසයෙන් හරි නිරන්තරයෙන් අපි උපද්දන මහන්සි ගන්නකොට ප්‍රේතවත්තු කියවමින් විමානවත්තු කියවමින් ඊළඟට ඔය සසර ගැන කියවමින් අනමතග්ග සංයුක්ති කියවමින් අපි දැන් ඔය දහම් කැඩපති මුල්ම දේශනා මාලාවේ එහෙමයි. අපි ගොඩාක් ඉපැද්දි සසර බය ගැන ඉස්මතු වෙන දේශනානේ කතා කළේ ඔක්කොම. ඒව නැවත ශ්‍රවණය කර මොකද්ද කරන්න මහන්සි ගන්නවා සසරට බයක් උපද්දනවා. පාපී දෙයට බයක් උපද්දනවා ලැජ්ජාවක් උපද්දනවා. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨ බව උපදිනවා. එහෙමයි. හරි ආශ්චර්යයි. ඊළඟට කියන අල්ප දහම් දැනුමක් ඇති කෙනාට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි බොහෝ අසන ලද දහම් දැනුම තියෙන්නේ. එහෙනම් අල්ප දහම් දැනුම පහත් බවට පත් කරනවා. බොහෝ දහම් දැනුම ශ්‍රේෂ්ඨ බවට පත් කරනවා. එහෙමයි. බොහෝ දහම් දැනුම. දැන් බලන්න මේ ධර්ම දානෙන් එකක් කල්යාණ මිත්‍ර සම්පත්තිය දුන්නා වෙනවා. අනිත් එක ශ්‍රද්ධාලාභي දුන්නා වෙනවා. පවට බයලජ්ජ සමහර කට්ටිය මේ වෙලාව ඉපදිලා ඇති. ඒක දුන්නා වෙනවා. එහෙමයි. කුසල් සිතිවිලි ඉපදිලා ඇති. සිහිය ඉපදිලා ඇති. ප්‍රඥාව ඉපදිලා ඇති. ඒව දුන්නා වෙනවා එතකොට. දෙන්නේ යමද්ද සසරේ මොකද වෙන්නේ? ලැබෙන්නේත් ඒකම. එහෙමයි. අග්‍රදේවල් දුන්නොත් අග්‍රදේවල් ලැබේ. ශ්‍රේෂ්ඨත්වයට පත් කරන දේ දුන්නොත් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන දේවල් ලැබෙනවා. එහෙමයි. පුදුම අසිරිමත් දානයක් මේක. පුදුම දානයක් මේක. එහෙමයි ස්වාමීනි. ඊළඟට කෙනෙක්ගේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ කම්මැලි කෙනාට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි වීරිය තියෙන්නේ කියනවා. එහෙනම් වීරිය කියන කාරණේ මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨ බවට පත් වෙනවා. එහෙමයි ස්වාමීනි. සිහි මුලා වෙච්ච කෙනාට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි සිහිය පිහිටුවා ගැනීම තියෙන්නේ. දැන් එහෙනම් මුට්ට සතිය කියලා කියන්නේ මේ නීච බවට පත් කරනවා. ඒක නේද හතර පාය ගත්තොත් එහෙම සත්තු මේ නීච බවට පත් වෙලා ඉන්නේ කොහොමද නිසාද? සිහිය දුර්වල නිසා. එහෙමයි ස්වාමීනි. ඔව්. ඒ රූපකාය පවා කොතරම් එහෙමයි ස්වාමීනි. ආන්නේ කියන්නේ. ඒ පුංචි වෙලා අන්තිමට ඒ රූපකයෙන් ගත්ත විරූපී වෙලා විකෘති වෙලා යන්නේ. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. එහෙයි. ඊළඟට විස්තර කරනවා ප්‍රඥාව නැති කෙනාට මගහැරලා යන්නයි ප්‍රඥා සම්පත්තිය තියෙන්නේ. මේ ප්‍රඥා නැති කෙනාට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නයි ප්‍රඥා සම්පත්තිය තියෙන්නේ කියනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ දුෂ්ප්‍රඥ කෙනා නීච බවට පත් කරනවා. ප්‍රඥාව වැඩෙන්න මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨ බවට කරගෙන යනවා. එහෙමයි. දෘෂ්ටි වලට බැඳිච්ච කෙනා මොකද වෙන්නේ? නීච බවට පත් කරනවා. දෘෂ්ටි වලින් හිත ගලව මේ ධර්මයේ කල්පනා කර කල්යාණ මිත්‍ර ඇසුර පවත්වමින් ධර්ම සාකච්ඡා කරමින් දෘෂ්ටි වලින් හිත ගලවනවා තමයි ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. එහෙමයි. අත්හරින්න බැරි දේවල් පහසුවෙන් අත්හරින්න පුරුදු වෙනවා ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. ඉතින් බුදුරජාණන් දේශනා කළ ওই විදියට පින්වත් චුන්ද යම් තාක් අකුසල් නැද්ද මේ අකුසල් ඔක්කොම තියෙන්නේ පහළට අදින්න. චුන්ද යම් තාක් කුසල් නැද්ද මේ කුසල් ඔක්කොම තියෙන්නේ සත්‍යව ශ්‍රේෂ්ඨත්වයට පත් කරන චුන්ද කිව්වා. එහෙමයි. එහෙනම් මේ දුස්සීල බව කියන්නේ නීච බවට පත් කරන දහම. සීලවන්ත බව කියලා කියන්නේ තමන් ශ්‍රේෂ්ඨ බවට පත් කරන දහම. එහෙමයි. දැන් බලන්න එතකොට සීලවන්ත බව ගැන අපි කතා කරමු. මෙතන ප්‍රධාන අරමුණුනේ කතා කරන්නේ ඒකනේ. එහෙමයි. එහෙනම් සීලවන්ත බව තුල නිකලස් කරනවා. සීලවන්ත බව තුල කුසල් උපද්දනවා. සීලවන්ත බව තුල අකුසල් මගහරිනවා. සීලවන්ත බව තුල ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. එහෙමයි ස්වාමීනි. ගණක මොග්ගල්ලාන සූත්‍රයේ වගේ උතුම් දහමක සමාදන් කරවලයි ශ්‍රාවකයා ඊතුරු නිකලස් කිරීම කරා කුසල් ඉපද්දවීම කරා ශ්‍රාවකයා ගෙනියන්නේ. ඉතින් ඒ නිසා මේ ධර්ම දානෙ දෙන පිරිසට ඒ උත්තම ලාභයන් ලබන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. එතන ශ්‍රේෂ්ඨත්වයේ පිළිබඳව නිදහනේ ශ්‍රේෂ්ඨත්වයේ පිළිබඳව අමෘතය ශ්‍රී සද්ධර්මයෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සම්බුද්ධ භාෂිතය පෙන්වා වදාළ අද දවසෙත් ඉතින් අපට අනුකම්පා ඇති ඒ ගරුතර මහා සංඝරත්නයේ සමා කොටගෙන වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් රවින්දු
සෙන්පත් සිරිවර්ධන පුතණුවන් විසින් ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය ධර්මයේ ගටිකාර බ්‍රහ්මරාජයා, සාම්පති බ්‍රහ්මරාජයා, සනන් කුමාර බ්‍රහ්මරාජයා, ඒ වගේම සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සිම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසනයේ හිත කැම සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්ට, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සලසා දෙත්වා, සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා, දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. පරම පූජනීය කල්යාණ මිත්‍ර මේ දහම්මග විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරගෙන යන තුනුරුවනේ අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දෙහැමි රැකවරණ සැලසේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මීට වසර 2කට පෙර මිය පරලෝකීය සුසිලා ජයසිංහ අත්තම්මාට මේ පින් අනුමෝදන් වේවා. නන් අයුරින් උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පින්වත් රවිඳු සෙන්පත් සිරිවර්ධන පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත සිටින ඩොක්ටර් අත්තාටත්, බණ්ඩාර අත්තාට, ඒ වගේම චිත්‍ර අත්තම්මාට, පියාණන්ට සහ මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම රවිඳු සෙන්පත් සිරිවර්ධන පුතුණුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කරන කියන දැහැමි කටයුතු සඵල වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සම්බුද්ධ භාෂිතය අද දවසෙත් අපට කරුණාවෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු පින්වත් රවිඳු සෙන්පත් සිරිවර්ධන පුතුණුවන් ප්‍රධාන ඒ පවුලේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි ඊටාම දයාසිතින් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පිනැති ඔබට අවස්ථාව තිබෙනවා මේ දහම් සාකච්ඡාවේ සදැහැති දායකත්ව බර පැනවෙන් කරගනිමින් ලෝකයට අමෘතය බඳු වූ ඒ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් ශ්‍රේෂ්ඨත්වයේ පිණිස වන මේ ඊටාම නිර්මල පවිත්‍ර මඟ පිළිබඳව ප්‍රසාද සිතෙන්නම් ඔබ ඉන්නේ අපි විශ්වාස කරනවා. ඉතින් එය අපට මොනතරම් ලෝකයට මොනතරම් වාසනා සම්පත්තියක් වෙනවද? මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.